හොඳයි හාමුදුරනේ අපි එදා කතා කරා වගේ මේ පාඩම මේ විදිහට පටන් ගන්නවා සුබෝදෑසනක් හැම දිනාටම මේ එතකොට මේකේ දැන් අපි මේ කතා කරපු දෙයක් පාඩම අර්ථය අපි ලියලා තියෙනවා ඒක නිසා නමුත් මම මේ කොටසෙන් කොටස නැවත නැවත සිහිපත් කරලා මේ පාඩම අපිට අපේ කරගන්න උවමනාව තමයි තියෙන්නේ. දැන් එදා අපි සිහින හතරක් ගැන සාකච්ඡා කළා. එතකොට අද අපිට තියෙන්නේ පස්වෙනි සිහිනය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේකේ තියෙනවා බන්තේ ඒකං උබතෝ මුකං අස්සං අද්දසං තස්ස දීසු පස්සේසු යවසං දෙන්ති සෝ දීහි මුකේහි කාදති. ඔන්නෝකයි සිහිනය. ඒකං උබතෝ මුකං අස්සං අද්දසං. එතකොට උබතෝ මුකං කියලා කියන්නේ මුහුණු දෙකක් ඇති. උබතෝ මුකං කියලා කියන්නේ මුහුණු දෙකක් ඇති අස්සයෙක් දුටුවෙමි. දැන් ඔන්න මෙන්න මේ වචනේ ගත්තාම උබතෝ මුකං අස්සං කියන වචනේ ගත්තාම උබතෝ මුකං කියන එක සමාස පදයක්. හරිද? ඒක සමාස පදයක්. එතකොට මේ සමාස පදය ඇවිල්ලා බහුබ්බී සමාස පදයක්. මේ සමාස පදය බහුබ්බී සමාස පදය. තප්පුරිස සමාස පදේ වාක්‍යයේ යෙදෙනකොට බහුබ්බී සමාස පදයක් බවට පත් වෙලා තියෙනවා. ඒකයි ඒකේ ලක්ෂණය. තප්පුරිස සමාස පද වාක්‍යයක යෙදෙනකොට බහුබ්බී සමාස පදයක් බවට පත් වෙනවා. එතකොට මේ වාක්‍යයත් එක්කම දීලා විභාගෙට මේ වාක්‍යම දීලා යම් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා වඩාත් නිවැරදිව කිවහොත් උබතෝ මුකං යන්න කවර සමාස පදයක්ද යන්න වඩාත් නිවැරදිව කියන්නේ කොහොමද කියලා. එතකොට තප්පුරුෂ සමාස පදයේකි කම්මදාරය සමාස පදයේකි බහුබ්බී සමාස පදයේකි කියලා අපි වර්ණයක දෙනවා. එතකොට වර්ණය දුන්නාන් පස්සේ ස්වාමීන් වහන්සේ නිවැරදි උත්තරේ වෙන්නේ බහුබ්බී සමාස පද. මොකද කම්මදාරය සමාස පද, තප්පුරිස සමාස පද, දිගු සමාස පද. මේ සමාස පද වර්ග තුනම විශේෂණ පද වශයෙන් යෙදෙනකොට ඒවා බහුබ්බී සමාස පද බවට පත් වෙනවා. ඒක මතක තියාගන්න ඕන කාරණයක්. ඒක ලියාගත්තක් කමන්නේ ඔය අලුත් අය ඉන්නවනම් මොනවාද? කම්මදාරය සමාස පද, තප්පුරිස සමාස පද, එතනින් ගියහම දිගු සමාස පද. විශේෂණ පද වශයෙන් යෙදෙන කල බහුබ්බී සමාස පද බවට පත් වේ. උදාහරණය තමයි මේක. උබතෝ මුකං අස්සං අද්දසං. උබතෝ මුකං අස්සං අද්දසං. සායි පාරක් කියන වාක්‍යය. ඔව්. කම්මදාරය සමාස පද, තප්පුරිස සමාස පද, දිගු සමාස පද, විශේෂණ පද වශයෙන් යෙදෙන කල ඒවා බහුබ්බී සමාස පද බවට පත් වේ. මේක එක උදාහරණයක් තමයි ඒකං උබතෝ මුකං අස්සං අද්දසං කියන එක. තව ඕනනම් උදාහරණයක් ඔබ වහන්සේලාගේ පොතේ තියෙන එක අල්ලවත්තෝ අල්ලකේසෝ ගහපති පුත්තෝ. දැන් අල්ලවත්තෝ අල්ලකේසෝ කියන පද සිගාලකෝ ගහපති පුත්තෝ කියන එකට විශේෂණ වශයෙන් යෙදිලා තියෙනවා. එතකොට ඒක බහුබ්බී සමාස පදයක් විදියට තමයි සැලකෙන්නේ. නිකන් තනියම ගත්තොත් අල්ලවත්ත කියන එක තෙත් වූ වස්ත්‍රය. එතකොට අල්ලං වත්තං
කියලා විස්තර කරන්නේ නිකම් පදේ. නමුත් අල්ලවත්තෝ කියලා යෙදිලා තියෙනකොට එතන බහුබ්බී සමාස පදයක් විදියට තමයි ඒක සැලකෙන්නේ. ඒ වගේ ඒවා තියෙනවා සමාස පද. ඒක මේ pāli භාෂාවතරනේ දෙවෙනි පොතේ දාලා තියෙනවා. හොඳයි. එතකොට ඔන්න ඒකං උබතෝ මුකං අස්සං අද්දසං තස්ස දීසු පස්සේසු යවසන් දෙන්ති. ඔහුට දීසු පස්සේසු දෙපැත්තෙම දීසු පස්සේසු දෙපැත්තෙහිම යවසන් දෙන්ති. යවස දෙනවා. යවස කියලා කිව්වේ ධාන්‍ය, පිදුරු වලට තමයි යවස කියලා කියන්නේ. යවසන් දෙන්ති. පිදුරු දෙන්න. යවහල් නෙමෙයිද? ඈ? යබහල් නෙමෙයිද? නෑ. යවස කියලා කියන්නේ පිදුරු. සෝ දීහි මුකේහි කාදති. ඔහු මුක දෙකෙන්ම කයි. කටවල් දෙකෙන්ම කනවා. අයං මේ පංචමෝ සුපිනෝ. මේ මාගේ පස්වෙනි සිහිනය. ඉමස්ස කෝ විපාකෝති. ඒ වාක්‍ය දන්නවා. ඉමස්සාපි අනාගතේ අධම්මික රාජ කාලේ යේව විපාකෝ භවිස්සති. අධාර්මික රජවරුන්ගේ කාලයෙහිම විපාකය වන්නේය කියන එකයි තේරුම. අනාගතස්මින්හි අධම්මිකා බාලරාජානෝ අධම්මිකේ ලෝල මනුස්සේ විනිච්චයට අපෙස්සන්ති. අධාර්මික බාල රජවරු අධාර්මික ලෝල මිනිසුන් විනිශ්චය ස්ථානයේ තබනවා. තේ පාප පුඤ්ඤේසු අනාදරා බාලා සභායන් නිසීදිත්වා විනිච්චයන් දෙන්තා උබින්නම්පි අත්තපච්චත්තිකානං අත්තතෝ ලංචං ගහෙත්වා කාදිස්සන්ති. තේ පාප පුඤ්ඤේසු අනාදරා පව්පින් කෙරෙහි නොසලකන්නෝ බාලා මෝඩ වූ සභායන් නිසීදිත්වා සභාවේ ඉඳ විනිශ්චයන් දෙන්තා විනිශ්චය දෙන්නාහු උබින්නම්පි අත්තපච්චත්තිකාන අර්ථය පතන්නා වූ දෙපාර්ශවයෙන්ම මේකේ තේරුම අත්තපච්චත්තිකානන් කියලා කියන්නේ අර්ථය පතන්නා වූ දෙපාර්ශවයෙන්ම අතින් ලංචං ගහෙත්වා අල්ලස්ගෙන කාදිස්සන්ති කන්නාහු අස්සෝවිය දීහි මුකෙහි යවසං මුක දෙකෙන්ම යවස අනුභව කරන අස්වැයන් මෙනි. ඔන්න ඔකයි ඒ කතාන්තරයේ තේරුම. එතකොට මතක තියාගන්න සරලව මේකේ මේ සිහිනය සහ සිහිනයේ අර්ථය අපිට සාරාංශ කරලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හීන 16 අර්ථ සරලව කෙටියේ. බන්තේ ඊළඟ කතාව. ඔව් මේ තෙරුවන් සරණයි සර්. මේ දාර මේකේ තියෙන අත්තපච්චත්තිකානම් කියලා තියෙන සර්. ඔව් මේ ඒකේ මේ අර අපි පාඩම් කරපු පොතේ තියෙන අපි කියන මොම පාඩම් කරපු පොතේ තියෙන සර් මේ හිමි නොහිමි දෙදෙනාගෙන් කියන ඒක හරිද? ඒක වැරදි අපෑමනේ. එහෙම වුණොත් නෙම හිමි නොහිමි මෙතන අත්තපච්චත්තිකානම් කියලා කියන්නේ බලන්න තේරුම. අත්ත කියන්නේ අර්ථය. ඒ කියන්නේ වැඩය. පච්චත්තික අත්තික කියලා කියන්නේ බලාපොරොත්තු වෙන කෙනා. පතිඅත්තික කියලා කියන්නේ බලාපොරොත්තු වෙන කෙනා කියන එක තමයි පච්චත්තික කියලා කියන්නේ. අත්ත පච්චත්තිකානම් කියලා කියන්නේ අර්ථය පතන්න උන්ගේ. ඒ කියන්නේ අපි දැන් උසාවියකට ගියාම අපේ ආම්දුරනේ නඩුවක් දානවා විත්තිකරු. එතකොට ඊළඟට විත්තිකරු චෝදක. චුදිත චෝදක දෙපක්ෂයෙන්ම කිව්වොත් මේක හරි. හරිද? ඔන්න අත්තපච්චත්තිකානං උබින්නම් කියලා කියන එකේ ගත්තොත් චුදිත චෝදක දෙපක්ෂයෙන්ම කිව්වොත් සාමාන්‍යයෙන් අර ගම්‍යමාන අර්ථය එනවා. ඒ කියන්නේ මේකෙන් අර්ථවත් වෙන දේ එනවා.
ව්‍යංග්‍යාර්ථය එනවා. එහෙම නැතුව ඔය හාමුදුරුවෝ කියන අර්ථය වැරදි. මම දන්නේ නැහැ කාගේ පොතක් බලනවද කියලා. කොහොම වුණත් එහෙම වැරදි අත්තපත්තත්ති ගානන් කියන වචනේ තේරුම අර්ථය පතන්න උන්ගේ කියන එකයි උබින්නම්පි කියලා කියන්නේ දෙපාර්ශවයේම හත්තතෝ අතින් ලංචං ගහෙත්වා අල්ලස් නේ. සර් ඔව් මේ සාධාරණේ පතන්නා වූ දෙදෙනාගේ අතින්ම කිව්වම ඒ හරිනේ. ඒක නම් ටිකක් ගැලපෙනවා සාධාරණීය පතන කියන එක හරිය. ඔව් ඒක හොඳයි. සර් දුන්නේ ඒක තමයි. අපි අර කලින් ක්ලාස් එකේ තියෙනකොට ගුරුනාගල ඒ අර්ථය ගැලපෙනවා බෑන්. අර්ථය පතන්නා වූ සාධාරණීය පතන්නා වූ ඒක හොඳයි. යවසං කියන එකට සර් යව ආහාර කියන එක ගැලපෙනවද? යව ආහාර කියන එක හොඳයි. ඒ වචනේ ඇත්ත වශයෙන්ම තේරුම ඒක තමයි. යවස කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. පිදුරු කියන තේරුමක් තියෙනවා. යව ආහාර කියලා කිව්වොත් ඒක හරි. ඈ හොඳයි. එතකොට හොඳයි. දීහි මුකේහි මේ වගේ අර විභක්ති ප්‍රයෝග බලන්න මම සරලව මේකේ පොඩ්ඩක් වචනයක් දෙකක් පැහැදිලි කරන්නම් මේ අලුත් දරුවොත් එයිම ඉන්නේ හින්දා. දැන් අපි පාලි භාෂාවේ හඳුරන්නේ විශේෂණ විශේෂ්‍ය පද යෙදෙනකොට හැම වෙලාවෙම එකම විභක්තියෙන් තමයි ලියන්නේ. මම මේක ආශ්‍රය කරගෙන ඒක පිළිබඳව මම ඉස්සෙල්ලා පාඩමක් කොමහන්සලට මේ ඉගන්නුවා. එතකොට ඒක ආශ්‍රය කරගෙන මේ ඡේදය ආශ්‍රය කරගෙන පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න කැමතියි. දැන් බලන්න ඒක ලියාගත්තට කමන්නේ. ඕනනම් අලුත් අය ඉන්නවනම් දන්නේ නැති අය ඉන්නවනම් විශේෂණ විශේෂ්‍ය පද විශේෂණ විශේෂ්‍ය පද හැම විටම ලිංගයෙන් විභක්තියෙන් වචනයෙන් සමාන වේ. ලිංගයෙන් විභක්තියෙන් වචනයෙන් සමාන වේ. කීයක් එදුණා? ඔන්න මෙතන බලන්නකෝ. ඒකං උබතෝ මුකං අස්සං කියන එක උදාහරණය. මේ වචන තුනම ဒုတိ යා විභක්ති ඒක වචන. ඊළඟට මේ බලන්න දීසු පස්සේසු. පස්සේසු කියන එකට විශේෂණ වෙලා තියෙන දීසු කියන එක ඒකත් සත්තම විභක්ති බහුවචන. ඊළඟට තියෙනවා දීහි මුකේහි තතිය විභක්ති බහුවචන. පංචමෝ සුපිනෝ පස්වෙනි සිහිනයයි පඨම විභක්ති බහුවචන. sorry ඒක වචන. මෙදින අදම්මිකා බාලරාජානෝ ඒක ගත්තාම පඨම විභක්ති බහුවචන. ඊළඟ වචනේ බලන්න අදම්මිකේ ලෝල මනුස්සේ ဒုတိ යා විභක්ති බහුවචන. මෙදින අනාදරා බාලා ඒක පඨම විභක්ති බහුවචන. උබින්නම්පි අත්තපච්චත්තිකානං චට්ටි විභක්ති බහුවචන. හරි. ඔය කිව්වේ දැන් අර විශේෂණ පදය විශේෂ්‍ය පදයට එක්ක ලිංගයෙන් විභක්තියෙන් වචනයෙන් සමාන වෙන්න ඕන. ඒක වාක්‍ය පරිවර්තනයේදී ඉතාම වැදගත් ඒවා. හරිද? ඕව වරදිනව ගොඩක් වෙලාවට ඔබ වහන්සලා ඔය වාක්‍ය පොඩි සරල වාක්‍ය දෙක තුනක් තමයි තියෙන්නේ විභාගෙට. නමුත් ඒ සරල වාක්‍යවත් ලියා ගන්න බැරි වෙනවා. ඇත්ත වශයෙන්ම ලකුණු 10ක් අපිට එතන හම්බ වෙනවා. ඒ ලකුණු 10 ලබා ගන්න ඒ සරල වාක්‍යයක් පරිවර්තනය කරද්දී ඔය කියපු විශේෂ ලක්ෂණ මතක තියාගන්න ඕන පරිවර්තනයේදී. පාලියට නගනකොට විතරක් නෙවෙයි ඇත්ත වශයෙන්ම සිංහල නගනකොට උනත් ඒක වැදගත්. හොඳයි. ඊළඟ එක බලමු. බන්තේ මහා ජනෝ සත සහස්සග්ගනිකං සුවන්නපාති සම්මජ්ජිත්වා
ඉද පස්සාවං කරෝහීති ඒකස්ස ජරසිගාලස්ස උපනාමේසි තං තත්ත පස්සාවං කරොන්තං අද්දසං අයං මේ චට්ටෝ සුපිනු. එතකොට මොකද්ද 6 වෙනි සීනය ඔන්න බලන්න. සත සහ සග්ගනික ලක්ෂයක් වටිනා සුවන්න පාතින් රන් පාත්‍රයක් සම්මජ්ජිත්ව පිස දමා හොඳට පිහලා දාලා ගම්ම නෙමෙයි ඉද පස්සාවං කරෝහි මෙහි පස්සාව කරන්න කියලා. පස්සාව කියලා කියන්නේ මුත්‍රා කරන්න කියලා. ඒකස්ස ජරසිගාලස්ස උපනාමේසි එක් මහලු සිවලෙකුට පිරිනැමුවා. තං තත්ත පස්සාවං කරොන්තං අද්දසං ඔහු එහි මුත්‍රා කරනු දුටු වෙමි. අයං මේ චට්ටෝ සුපිනෝ එක තේරෙනවා. ඉමස්ස කෝ විපාකෝ ඉමස්සාපි විපාකෝ අනාගතේ යේව අනාගතයේව භවිස්සති අනාගතස්මින්හි අදම්මිකා විජාති රාජානෝ ජාති සම්පන්නානං කුල පුත්තානං ආසංකාය යසන්න දස්සන්. ඔන්න ඔතන තියෙන විජාති රාජානෝ. විජාති කියලා කියන්නේ මෙතන ජාතියක් නැති කියන එක නෙමෙයි. ඒ කියන්නේ සුදුසුකම් නැති කුලවත් නොවූ කියන එකයි තේරුම ඇත්ත වශයෙන්ම. කුලවත් නොවූ රජවරු. විජාති රාජානෝ කියලා කිව්වේ කුලවත් නොවූ රජවරු. ජාති සම්පන්නානං කුලවත් වූ කුල පුත්තානං කුල පුත්‍රයන්ට ආසංකාය කියලා කියන්නේ සැකය නිසා. ආසංකාය කියලා කිව්වේ සැකය නිසා යසං න දස්සන්ති කීර්තිය නොදෙති. යසං න දස්සන්ති කියලා කියන්නේ කීර්තිය නොදෙති. එතකොට අදම්මිකා බාල රාජා විජාති රාජානෝ ජාති සම්පන්නානං කුල පුත්තානං ආසංකාය යසන්න දස්සන්ති. දැන් බලන්න අර ඉස්සෙල්ලා කියපු විශේෂණ විශේෂ ප්‍රයෝගය එතනක් තියෙනවා. අදම්මිකා බාල රාජානෝ පඨමා විභක්ති බහුවචන. විජාති රාජා. ජාති සම්පන්නානං කුල පුත්තානං චතුත්ථී විභක්ති බහුවචන. ආසංකාය යසන්න දස්සන්ති. අකුලීනානං යේව දස්සන්ති. කුල හීනයන්ටම දෙති. ඒවම් මෙසේ මහා කුලානි දුග්ගතානි භවෙස්සන්ති. මේ විදිහට මහා කුලයන් දුර්වල වෙනවා. දුප්පත් වෙනවා. ලාමක කුලානි ඉස්සරානි. පහත් කුලයන් ඉසුරුමත් වෙනවා. තේච කුලීන පුරිසා ඒ කුලවත් මිනිසු ජීවිතුන් අසක්කොන්තා ජීවත් වීමට නොහැකිව ඉමේ නිසාය ජීවත් සාමාති මොවුන් නිසා ජීවත් වෙමු යයි. අකුලීනානං කුල හීනයන්ට දීතරෝ දස්සන්ති දියනිවරු දෙනවා. ඉති මෙසේ තාසං කුල දීතාන ඒ කුල දීවරුන්ගේ අකුලීනෙහි සද්දින් කුල හීනයන් සමග සංවාසෝ එකට විසීම ජරසිගාලස්ස සුවන්න පාතියන් පස්සාව කරන සදිසෝ භවිස්. ජර හිවලාගේ මහලු සිවලාගේ රන් පාත්‍රයේහි මුත්‍රා කිරීම හා සමාන වන්නේය. සුවන්න පාතියන් කියන එකේ විභක්තිය කාට හරි කියන්න පුළුවන්ද? චතුර්ථි. චතුර්ථි විභක්තිය.
ඒක දැන් ඔබ වහන්සේලා ඔය කිව්වේ ඕකේ ඔබ වහන්සේලා පාඩම් කරලා තියෙන තේරුමට අනුව. හරි නේද මං කිව්වා? චට්ටි. නෑ මං කරන ආවේ විභාගය. දැන් විභාග ටික ඉවරයිනේ දැන් ඔම ගියාම හරියටම A level වලදී අපිට බෑ ඔය 4-5 කියන්න. එතකොට එකම එක තමයි කියන්න පුළුවන් වෙනවා. හරියම න්‍යායානුකූලව තර්කානුකූලව කියන්න ඕන. මම ඒකට ක්‍රමයේ කියලා දෙන්නම්. දැන් අපි යන්නේ මේකේ තියෙන්නේ සුවන්න පාති යං කියලා. එතකොට යං කියන එක යෙදෙන්නේ හොඳට මතක තියාගන්න ස්ත්‍රීලිංග ශබ්දවල සත්තමී විභක්ති ඒක වචනෙට. හරිද? යං කියන පදේ යෙදෙන්නේ ස්ත්‍රීලිංග શબ્දයක සත්තමී විභක්ති ඒක වචනෙට. දැන් බලන්න සාවත්තියං බාරාණසියං සුවන්න පාතියං කඤ්ඤායං නදියං. හරිද? ඔන්න මතක තියාගන්න සිද්ධාන්තය. එතකොට තේරුම අපේ පොඩි හාමුදුරනේ දැන් රම් පාත්‍රයට මුත්‍රා කිරීම සමාන වන්නේ කියලා දැන් ඔබ අහසලා දැක්ක තැනම ටයන්න දැක්කද චතුත්ථ විභක්ති. එහෙම වෙන්නේ නැහැ පාලි භාෂාවේ. හොඳට මතක තියාගන්න ටයන්න තිබුණු පළියටම මේ හැම එකක්ම චතුත්ථ විභක්ති නෙමෙයි. මේ විභක්ති එතකොට යං කියන එක යෙදුනොත් මේ ඒක එතකොට ස්ත්‍රීලිංගයනේ. ස්ත්‍රීලිංගයි සත්තමී විභක්ති ඒක වචනෙට විතරයි ඒක යෙදෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒක හරි ලේසි මතක තියා. ඒ වගේ සිද්ධාන්ත තියෙනවා ඇත්ත වශයෙන්ම මතක තියාගන්න. එහෙම මතක තියාගත්තාම ලේසි වැරදෙන්නේ නැහැ. දැන් අපිට හි කියලා යෙදෙන්නේ විභක්ති දෙකක. දැන් මේ ද්විහි මුකේහි කියන වචන දෙකේ විභක්තිය ලියන්න කියලා දෙනවා. එතකොට මේ හි කියලා යෙදෙන්නේ විභක්ති දෙකකයි. මොකද්ද? තතියා විභක්ති බහුවචනයයි පංචමී විභක්ති බහුවචනය. එතකොට පාලි දන්නේ නැති කෙනාට වුණත් ওই විභක්ති දෙකේ නම් දෙක දන්නවනම් මේ හියන්නේ දෙන්නේ තතියා විභක්ති බහුවචනය හෝ පංචමී විභක්ති බහුවචනය කියලා දන්නවනම් 50ට 50 හරියන විදිහටවත් උත්තරේ කියන්න පුළුවන්. එතකොට ඒකත් ඒ වගේ මතක තියාගන්න සිද්ධාන්ත තියෙනවා. දැන් නම් කියලා හේදෙනවනේ. දැන් මේකේ තියෙනවනේ මේ අකුලීනානං කුලපුත්තානං කියලා තියෙනවා. එතකොට මේ නම් කියලා යෙදෙන්නේ චතුත්ථ විභක්ති බහුවචනෙටයි ආය මොනකද? චට්ටි විභක්ති බහුවචනෙට. එතකොට නම් කියලා යෙදෙන්නේ චතුත්ථ විභක්ති බහුවචනය සහ චට්ටි විභක්ති බහුවචනය. දැන් මෙතන අකුලීනානං කුලපුත්තානං කියන එක ඇත්ත වශයෙන්ම ජාති සම්පන්නානං කුලපුත්තානං. එතකොට චතුත්ථ විභක්ති බහුවචන. මොකද යම් කිසි දෙයක් දෙනවනම් පිරිනමනවනම් ඒක ලබන තැනත්ත හඳුන්වන පදේ චතුත්ථ විභක්තියෙන් ලියන්න ඕනේ පාලි භාෂාව. එතකොට මෙතන තනතුර ලබන්නා ජාති සම්පන්නානං කුලපුත්තානං. ඒකින්ද චතුත්ථ විභක්ති බහුවචන. හරි. ඒවත් මතක තියාගන්න ඕන. මම නිකමට ආවේ විභක්තියක් තියාගන්න පුළුවන් වෙන්න ඕන. අරකිනුත් පුළුවන් නේද? මොකද්ද? සීයෝ වංයෝ නාහිසනම් ඒකිනුත් හොයාගත්ත හැකිනේ. ඔය ඒක තමයි මූලික સિદ્ધාන්තය. ඒ સિદ્ધාන්තය ඔස්සේ තමයි මම මේ විස්තර කරන්නේ. ඉතින් මම මේ සර ඒවා ඉතින් අර සමහරු පාඩම් කරලා නැහැ. මේ ළමයිම ඔය බාලාවතාර ආරම්භය කටපාඩම් කරලා නැහැනේ. ඒක නිසා ඒ කට්ටියට උනත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ කිව්වේ. එතකොට අපි දැන් වහන්සලා මතක තියාගන්න ඕන කාරණයක් තව දෙයක් තියෙනවා මට කියන්න. දැන් මේ සැරේ ප්‍රාචීන විභාගේ ඇත්ත වශයෙන්ම අපි බැලුවා මේ ප්‍රතිඵලවල 1 2 3 4 5 කියන මෙන්න මේ තැන්වල වල ඉන්න අය ගත්තාම හරිද හැමදෙරණි එක්කෝ ගිහියෙක් කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හැම එකකම
ප්‍රාරම්භ මධ්‍යම අවසාන කියන මේ තුනේම භික්ෂුණීන් වහන්සේ කෙනෙක් හරි ගෑනු කෙනෙක් හරි ඒ ප්‍රාචීන අවසානයේ ප්‍රාරම්භෙත් මධ්‍යමෙත් කියන මේ තුනේම ඔය 1 2 3 4 5 තැන්වල වල ඉන්නවා. ඒ කියන්නේ අපේ හාමුදුරුවෝලා මේ ප්‍රාචීන විභාග වලින් ඈත් වෙලා මේ තමන්ගේ ප්‍රාචීන භාෂාව ආදියෙන් ඈත් වෙලා අර අනිත් ඒවට යනවා. නමුත් අර කට්ටියක් එතනට එනවා. ඒ තුලින් ඔබ වහන්සේලාට සිද්ධ වෙනවා අනාගතේ මේ විශ්වවිද්‍යාලයටම ගියාම තමන්ට උරුම වෙලා තිබිච්ච දේ ඇත්ත වශයෙන්ම අර ගෑනු අයගෙන් ඉගෙන ගන්න සිද්ධ වෙනවා අනාගතයේදී. තව අවුරුදු 10ක් විතර යනකොට ওই සිද්ධිය සිද්ධ වෙනවා. ඒක නිසා හාමුදුරන්ලට මම කියන්නේ අපේ හාමුදුරන්ලා ඉන්නවා අපේ පන්ති වල දක්ෂ ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලා ඒ කට්ටිය මේ විෂය ධාරාව අතාරින්න එපා. ඒ විෂය ධාරාව අතාරින්න නැතුව ඒක විශ්වවිද්‍යාලෙ ගියත් ඒකම කරන්න. ඒක හොඳ දෙයක්. එහෙම නැති වුණොත් ඔබ වහන්සේලාට හැමදාම අපේ මේ දේවල් අපිට නැති වුණා කියලා බැන අර මේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේ අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ඒක අද තියෙන தත්ත්වයක්. ඒක ඉතින් එක අතකින් හොඳ ප්‍රවණතාවයක්. ඇත්ත වශයෙන්ම මේ පාළි වගේ දේවල් ආම්ද්‍රුරු අතර විතරක් තිබුණයි කියලා හිතනවා. මේ ගෑනු ළමයි ඊළඟට ගැහැණු අයට ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ කියලා හිතනවා. නමුත් දැන් ඒ අවස්ථාව යනවා. ඒක නිසා ඒකෙන් ඉදිරියටත් ඒ කට්ටිය එනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ ප්‍රවණතාවය හොඳයි. දැන් මේ මගේ පන්තියේ දැනටත් ඉන්නවා මේ පන්තියේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේ පාලි ඉගෙන ගත්තේ නැති මේ A level වලට පාලි කරන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්න ඇත්ත වශයෙන්ම මේ පාලි ඉගෙනගෙනත් නැහැ. ඊළඟට වෙන විෂය ධාරාවකින් තමයි විභාගේ කරලා තියෙන්නේ. නමුත් මම අර පේපර් දෙකක් කරානේ. ඒ පේපර් දෙකේම ඒ දෙන්නටම හොඳට ලකුණු තියෙනවා. ඒ උනන්දුව තියෙනවා ඒ කට්ටියගේ. ඊළඟට එක දරුවෙක් මේ පන්ති දෙකටම 2022 පන්තියටත් සහභාගී වෙනවා. එතකොට ඒක නිසා මේ මම කියන්නේ ඒ වගේ යම්කිසි තමන් කරන දේ ගැන ලොකු උනන්දුවක් ඇති කරගෙන වැඩ කරන්න ඕන. එතකොට තමයි අපිට මේ හොඳ මගක යන්න පුළුවන් ජයග්‍රාහී බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේලා අද හොඳයි ඉතින් ටික දිනක් මෙතන පන්තියට සහභාගී වෙන්නේ ටික ඒ 22 20ක් විතර 21ක් විතර තාම නැගිටලා නැති බව තමයි මට ඒකෙන් පේන්නේ. කමන්නේ. අපි ඊළඟ එකට යමු. ඒ කියපු කාරණෙත් හොඳට හිතට ගන්න ඕන දෙයක්. ඒවා අර හිතට අරගෙන තමන් වැඩ කරන්න ඕන හොඳට. කවුරුවත් ගැන දොස් කියනට වැඩිය තමන්ට අයිති දේ රැක ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හරි. ඊළඟට 7 වෙනි එක බන්තේ ඒකෝ පුරිසෝ රජ්ජුම් වට්ටෙත්වා පාදමූලේ නිකිබදි. ස්වාමීනි එක් පුරුෂයෙක් රජ්ජුම් කියලා කියන්නේ රැහැන. වට්ටෙත්වා කියලා කියන්නේ ගොතා පාදමූලේ නිකිබදි. පාමුල තබයි. තේන නිසින්න පීටස්ස හෙට්ටා තේන නිසින්න ඔහු විසින් ඉඳගත් පුටුවෙහි හෙට්ටා යට සයිතා සැතපුණු නිදාගත් ඒකා චාත සිගාලි එක් බඩගිනි වූ සිවලියක් තස්ස අජානන්තස්සේව ඔහු නොදැනගෙනම ඔහුට නොදැනුවත්වම සංකාදති එය කයි. ඒවාහං අද්දසම් මේක මම දැක්කා. අයං මේ සත්තමෝ සුපිනෝ ඉමස්ස කෝ විපාකෝ
ඉමස්සාපි අනාගතේව විපාකෝ භවිස්සති. ඔන්න ඊළඟට තේරුම කියනවා අනාගතස්මින්හි අනාගතේ ඉත්තියෝ ස්ත්‍රීහු පුරිසලෝලා පුරිසයන් කෙරෙහි ලොල්ලුවා වූ සුරාලෝලා සුරාවෙහි ලොල්ලුවා වූ අලංකාරලෝලා අලංකාරයෙහි ලොල්ලුවා වූ විසිකාලෝලා වීති සංචාරයෙහි ලොල්ලුවා විසිකාලෝල කියලා කියන්නේ වීති සංචාරයෙහි ලොල්ලුවා වූ ආමිසලෝලා ආමිසේ ලොල්ලුවා වූ භවිස්සන්ති වන්නාහ. දැන් බලන්න මේ ලෝලා කියා තියෙන ඒවා විශේෂණ වෙලා තියෙන්නේ මේ ඉත්තියෝ කියන වචනෙට. ඒක ස්ත්‍රීලිංගයි බහුවචනයි. පුරිස ලෝලා, සුරා ලෝලා, අලංකාර ලෝලා, විසිකා ලෝලා, ආමිස ලෝලා කියන ඒවා ස්ත්‍රීලිංගයි බහුවචනයි. පඨමා විභක්ති. හරිද? දුස්සීලා අනාචාරා කියන ඒවත් ස්ත්‍රීලිංගයි පඨමා විභක්ති බහුවචනයි. එතකොට මේ සියලුම පද මේ ඉත්තියෝ කියන එකට විශේෂණ වෙලා තියෙනවා. එතකොට අනාගතේහි ස්ත්‍රී වූ නැත්නම් අපිට පුරුෂයන් කෙරෙහි ලොල්ලු, සුරාව කෙරෙහි ලොල්ලු, අලංකාරයේ කෙරෙහි ලොල්ලු, වීති සංචාරයේ ලොල්ලු, ආමිෂයෙහි ලොල්ලු, දුස්සීල වූ දුරාචාරී ඇති නරක පැවතුම් ඇති ස්ත්‍රීහු වන්නාහ කියලා ලියන්න පුළුවන්. තා ඈලා තා කියන එක බහුවචනයි ඈලා කියන එකයි මේකේ තේරුම. සාමිකේහි කසිගෝරක්කාදීනි කම්මානි කତ୍වා ස්වාමිවරුන් විසින් කසි කෘෂිකර්මාන්තයේ ගෝරක්ක කියලා කියන්නේ ගව පාලනය ආදී කර්මාන්ත කොට කිච්චේන කසිරේන වචන දෙකේ තේරුම මතක තියාගන්න. අමාරුවෙන් දුකසේ කියන එකයි තේරුම දෙකේම ටිකක් සමානයි. අමාරුවෙන් දුකසේ. සම්බතං රැස්කල සම්බතං කියලා කියන්නේ දැන් අපි ගාතාව කියනවනේ එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් කියලානේ කියන්නේ. ඒක වැරදි. සම්බතං පුඤ්ඤ සම්පදම් රැස්කල පුණ්‍ය සම්පත්තිය කියන එක. ධනය ජාරේහි සද්දින් ජාරේහි සද්දින් කියලා කියන්නේ ජාර කියලා කියන්නේ සොර සැමියන් සමග. ජාරේහි සද්දින් කියලා කියන්නේ සොර සැමියන් සමග. හොර පුරුෂයන් සමග. සුරම් පිවන්තියෝ සුරං පිවන්තියෝ සුරා පානය කරමි. මාලාගන්ධ විලේපනං ධාරයමාන මල්ගඳ විලවුන් ආදිය දරන්නියෝ. අන්තෝගේහි අන්තෝගේහි කියන්නේ ගේ ඇතුළත. අච්චායිකම්පි කිච්ඡං කාටද මෙන්න මේ වචනේ විස්තර මේ විසන්ධි කරන්න පුළුවන්. අච්චායිකම්පි කිච්ඡං අජ්ජාහිකම් අපි කිච්චම්. තව පොඩ්ඩක් විස්තර කරන්න බැරි වෙයිද විසන්ධි කරන්න? තව තැනක් තියෙන සංධියල. අති අච්චාහි අන්න හරි. පොඩ්ඩක් ආවහම අති විසන්ධි කරන්නේ අති ආයිකං අපි කිච්ඡං. අති ආයිකං අපි කිච්ඡං. එයා ගත්තර ගමන්නේ ඒක ඊට තියෙන දැනකින් ඔතනින්ම අති ආයිකං අපි කිච්ඡං. අනෝලෝකෙත්තා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය කටයුතු. අනෝලෝකෙත්තා නොබලා ගේහේ පරික්කේ පස්ස ගෙය පරික්කේ පස්ස කියලා කියන්නේ වට කරන ලද තාප්පයේ වට කරන ලද තාප්පයේ තාප්පයේ කියලා ලිව්වට කමක් නැහැ. ඒක තේරුම එන්නේ නැහැ නැත්තම්. පරික්ෂේපයේ කියලා කිව්වොත් හරි. ඒක සංස්කෘත වචනේ. ඒක තේරෙන්නේ නැහැ ඔයාලට. එහෙනම් ගේ වට කරන ලද තාප්පයේ
උපරි භාගේනපි උඩින් හෝ චිද්දට්ඨානේහිපි සිදුරු ඇති තැනින් හෝ ජාරේ උපදාරයමානෝ සොර සැමියන් සොයන්නේ ස්වේ වපිතබ්බ යුත්තකං ස්වේ හෙට වපිතබ්බ යුත්තකං වැපිරිය යුතු බීජම්පි බීජද කොට්ටෙත්වා කොටා යාගු බත්ත කජ්ජාදීනි සම්පාදිත කැඳ බත් කැවිලි ආදිය සම්පාදනය කොට කාදමාන කන්නාහු විලුම්පිස්සන්ති විනාශ කරන්නා විලුම්පිස්සන්ති කියලා කියන්නේ විනාශ කරන්නා හෙට්ටා පීඨකේ පුටුව යට නිසින්න චාතසිගාලී විය වට්ටෙත්වා පාදමූලේ නික්කිත රජ්ජුම් පුටුව යට සිටි බඩසා ඇති සිවලිය ගොත ගොතා පාමුල තබන රැහන කන්නාක් මෙනි කියලා එහෙමයි කියන්නේ. රැහන කන්නාක් මෙනි. හොඳයි. ඊළඟ එකට අපි යමු. බන්තේ රාජද්වාරේ බහූනි තුච්ච කුම්බේහි පරිවාරෙත්වා ටපිතං ඒකං මහන්තං පූරිත කුම්බං අද්දසං රාජද්වාරේ බහූහි තුච්ච කුම්බේහි පරිවාරෙත්වා ටපිතං ඒකං මහන්තං පූරිත කුම්බං අද්දසං රජ දොරකොඩ රජමැදුරෙහි දොරකොඩ කිව්වට කමන්නේ බහූහි තුච්ච කුම්බේහි පරිවාරය බොහෝ හිස් කල පිරිවරා තබන ලද එක් මහත් පූරිත කුම්බං අද්දසං පිරුණු කලයක් දුටු වෙමි. චත්තාරෝපි පන වන්න වර්ණ හතර කියලා කිව්වේ මෙතන දැන් හැමෝම වගේ දන්නවා ඒක අර ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියන චතුර් වර්ණය එතන කියන්නේ පාට හතරක් නෙවෙයි චත්තාරෝපි වන්නා කියලා කිව්වේ සතර වර්ණය කියලා කිව්වේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියන මේ වර්ණ හරි නේද? එතකොට චතුහි අනුදිසාහි සතර දිසාවෙන් සතර අනුදිසාවන්ගෙන් ගටේහි කලවලින් උදකං ආහරිත්වා ජලය ගෙනවුත් උදකං ආහරිත්වා ජලය ගෙනවුත් ආහරිත්වා කියලා දෙකක් තියෙන්නේ ගෙනවුත් කියන එක. පූරිත කුම්භමේව පූරෙන්ති. පුරවන ලද කලයම පිරුණු කලයම පුරවති. පූරිතං උදකං පිරුණු ජලය උත්තරිත්වා පලායති. උඩට ඇවිල්ලා පලායති යනවා. තේපි පුනප්පුනං එයද නැවත තත්තේව විසඳන තත්තේව උදකං ආසින්චන්ති එහිම ජලය වක් කරති. තුච්ච කුම්බේ පන ඕලෝකෙන්තාපි නත්ති හිස් කලගෙඩි බලන කෙනෙක්වත් නැත. හිස් කලගෙඩි දෙස කියලා දැම්මට කමන්නේ හිස් කලගෙඩි දෙස බලන කෙනෙක්වත් නැත. කොහොමද අපි පාලියෙන් කියන්නේ තුච්ච කුම්බේ පන ඕලෝකෙන්තාපි නත්ති අයං මේ අට්ඨමෝ සුපිනෝ ඉමස්ස කෝ විපාකෝ ඉමස්සාපි අනාගතේව විපාකෝ භවිස්සති ඒකෙත් අනාගතේම අනාගතස්මින්හි ලෝකෝ පරිහායිස්සති
ලොව පිරිහෙන්නාහ. අනාගතේහි ලොව පිරිහෙන්නාහ. රට්ටං නිරෝජං භවිස්සති. රට නිරෝජං භවිස්සති. නිසරුවන්නා. රට නිසරුවන්නේ. ලෝකය පිරියෙනවා, රට නිසරු වෙනවා. රාජානෝ රජවරු දුග්ගතා කපනා භවිස්සන්ති. දුර්වල කෘපණ වන්නා. මෙතන කපන කියලා කියන්නේ දුප්පත් කියන එක දුග්ගත කියන එකට සමානයි. දුර්වල කියන එක තමයි තේරුම දෙකින්. දුර්වල දුප්පත් වන්නා. එහෙම කියන. දුර්වල දුප්පත් වන්නා. දුප්පත් කියලා කියන්නේ අපේ ආන්දනේ මෙහෙමයි. රජවරු මේ දුප්පත් වෙනවයි කියලා කියන්නේ මෙහෙමයි. රජු කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රජු පොහොසත් කියලා කියන්නේ බුද්ධ ආගමට අනුව රජු තමන්ගේ රාජකාරිය කරනකම් තමයි පොහොසත්. ඒ කියන්නේ රජු කියන එක්කෙනා ජනයා සතුටු කරලා ඉන්නකම් තමයි ඔහු පොහොසත් වෙන්නේ. ජනයා නොසතුටෙන් ඉන්නකොට රජු දුප්පතෙක් බවට පත් වෙනවා. එයාට සල්ලි තියෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවේ වතු පිටි තියෙන්න පුළුවන්, එංගලන්තේ බකින්හෑම් මාලිගාව අයිති වෙලා තියා අයිතිකාරයෝ වෙන්න පුළුවන්. නමුත් රටේ මිනිස්සු අර්ජන තර්ජන උද්ඝෝෂණ හැමතැනම කරනවා නම් ඒ රජු දුප්පතේ දුර්වලයි. එයා ශාස්ත්‍රීය කෙනෙක් නෙවෙයි. ඒකයි ඒකේ කියන්නේ. රාජානෝ දුග්ගතා කපනා භවිස්සන්ති කියලා කිව්වේ ඒකයි. කපන කියලා කිව්වේ දුප්පත් කෙනෙක් වෙනවා. සෝ යෝ ඉස්සරෝ භවිස්සති. යම් කිසි කෙනෙක් ඓශ්වර්ය සම්පන්න නම් තස්ස භාණ්ඩාගාරේ ඔහුගේ භාණ්ඩාගාරේ සතසහස්ස මත්තා කහපනා භවිස්සන්ති. ලක්ෂ ගණන්. සතසහස්ස මත්තා කියලා කියන්නේ ලක්ෂ ගණන්. ඒ දවස්වල බිලියන මිලියන තිබුණේ නැහනේ. එහෙනම් ලක්ෂ ගණන් කහපනා භවිස්සන්ති. ඒ දවස්වල සංඛ්‍යාන ගණන් තියෙනවා හැබැයි ලොකු ගණන්. ඒවා වැඩිපුර සඳහන් වෙන්නේ නැහැ. මේ ලක්ෂ කියන එක තමයි සඳහන්. කහපනා භවිස්සන්ති තේ ඒවං දුග්ගතා සබ්බේ ඥානපදේ අත්තනෝව කම්මේ කාරෙස්සන්ති. මෙන්න මේ ඥානපදේ කියන එකට තේරුම කියන්නේ කොහොමද කියලා කවුරු හරි කියන්න බලන්න. පොතක් බලන්න නැතුව මතකයෙන් කියන්න බලන්නද කියලා බලන්න. මොකද්ද? පාකනගරයෙන් පිටත ඈ? ඇහුන්නේ නැහැ අපේ. ඥානපදේ. ජනපද වැසියල්ලා පාකනගරයෙන් පිටතද? ඔව් ඒක හාමුදුර කෙනෙක් හරි කවුරු හරි කිව්වා. ජනපද වැසියන් ලවා. මේ ඥානපද කියන වචනය මතක තියාගන්න. ඥානපද කියලා කියන්නේ ජනපද වාසියා කියන එකයි තේරුම. ඒක එතකොට මොන පදයක්ද? තද්දිත පදයක්. ඒක මොන පදයක්ද? තද්දිත පදයක්. තද්දිත පදය හැදෙන්නේ අපි දන්නවා නාමයකට ප්‍රත්‍යයක් අර්ථවත් ප්‍රත්‍යයක් එකතු වෙලා. දැන් ජනපද කියන શબ્දයට න කියන ප්‍රත්‍යය එකතු වෙලා ජානපද කියන වචනේ හැදෙනවා. ජනපද කියන්නේ ජනපදය, ජානපද කියලා කියන්නේ ජනපද වාසියා කියන එකයි. මගධ කියන්නේ මගධ දේශය, මාගධ කියන්නේ මගධ වාසියා. හරිද? එතකොට මගධ මාගධ, ජනපද ජානපද. එතකොට ඔන්න මතක තියාගන්න ඒකේ. සබ්බේ ජානපදේ.
සියලු ජනපද වාසීන් ලවා අත්තනෝව කම්මේ කාර්යස්සන්ති තමාගේ කර්මාන්තම කරවති. එතකොට වාක්‍ය ව්‍යාකරණානුකූල ගත්තොත් අපිට ලේසි තේරුම් ගන්න නිවැරදි. අර කටපාඩම් කරලා තේරුම් ගත්තාම සමහර වෙලාවට ඔක අමතක වෙලා යනවා. උපද්දුතා මනුස්සා උපද්රිත මිනිස්සු සකේ කම්මන්තේ චඩ්ඩෙත්වා තමාගේ කර්මාන්ත හැරදම රාජූණඤ්ඤේව විසන්දි කරන්නේ රාජූණං ඒව විසන්දි කරන්නේ රාජූණං ඒව රාජූණං කියන එකේ විභක්තිය චට්ටි හෝ චතුත්ති විය යුතුයි. අපි අර ඉස්සෙල්ලා නම් කියලා කියදෙන චතුත්ති චට්ටි කියලා බහුවචනට කිව්වනේ. ඒක නිසා. එතකොට මෙතන රාජූණං ඒව කියන එකේ තේරුම චතුත්ති විභක්ති බහුවචන. රාජූණං ඒව අත්තාය රජවරුන් සඳහාම පුබ්බන්න අපරණ්ණානි පුබ්බන්න කියලා කිව්වේ අපේ ආන්දරනේ හැල්ලාදී දාන්නේ. අපරන්න කියලා කිව්වේ මුං කව්පියාදී දාන්නේ. හරිද? පුබ්බන්න කියලා කිව්වේ මතක තියාගන්න හැල්ලාදී දාන්නේ. අපරන්න කියලා කිව්වේ මුං කව්පියාදී දාන්නේ. ආයි තව කෙටියෙන් කිව්වොත් එම මේවා අර කුඹුරු වල වතුරේ වපරන ඒවට කියනවා පුබ්බන්න කියලා. අපරන්න කියලා කිව්වේ ගොඩ ගොවිතැන් කරන ධාන්‍ය වර්ග. ඒ කියන්නේ අමු මේ කවුපි කුරහන් ඒ වගේ හැම එකක්ම අපරන්න කියන එකට තමයි වැටෙන්නේ. පුබ්බන්න අපරන්න. හොඳට මතක තියාගන්න ලියාගත්තට කමක් නැහැ ඒකේ තේරුම. සර් ඔව්. මේ කාර්යසන්ති කියන්නේ කරවන්නාහද කරවතිද? එහෙම දෙකින් එකක් අවුලක් නැද්ද? ඔව් අපේ මේමයි සිංහල භාෂාවට සිංහලයට අනාගතයකුත් නැහැ සිංහල භාෂාවටත් අනාගතයක් නැහෙනි. ඒකින්ද සිංහල භාෂාවේ අද අපි උගන්වන්නේ අතීත අනතීත කියලා. දෙක විතරයි. අනාගත කාල ක්‍රියාපදයක් උගන්වන්නේ නැහැ. ඒකින්ද අපේ හාමුදුරුවෝ කරවති කියලා ලිව්වත් අපි ඒක නිවැරදි උත්තරේ විදියට බාර ගන්නවා. කරවන්නාහ කියලා ලිව්වත් නිවැරදි උත්තරේ විදියට බාර ගන්නවා. ඒ ගැටලුවක් නැහැ. දෙකම හරි ඈ. පුබ්බන්න කියන්නේ සර් මේ ජලය ගොවිතැන් කිරීම නේ. ඔව් පුබ්බන්න කියලා කිව්වේ ජලය කියන්නේ වැරදි අපේ හාමුදුරුවෝ මඩ ගොවිතැන නේද? ඒක ජලයේ වතුර ගඟේ අපිට ඊසට හිටින්නේ නැහනේ. ඒකින්ද ජලය කියලා ලියන්න එපා ඈ. අපරන්න කියලා කිව්වේ ගොඩ ගොවිතැන්. මඩ ගොවිතැන් ගොඩ ගොවිතැන්. අන්න එහෙම කරන්න පුළුවන්. මඩ ගොවිතැන් කිව්වට මඩ ගොවිතැනට නෙමෙයි කියන්නේ. මඩ ගොවිතැනෙහි වපුරන දෑට තමයි පුබ්බන්න කියලා කිව්වේ. ඒකට හොඳ උත්තරේ තමයි අපේ හඳුරට ලියන්න තියෙන්නේ. හැල් ආදී දාන්නේ. හැල් ආදී දාන්නේ පුබ්බන්න. අපරන්න කියලා කිව්වේ මුං කව්පිය ආදී නැත්නම් අමු මුං ආදී දාන්නේ. අපරන්න කියලා කිව්වේ. අමු මුං ආදී දාන්නේ. වපන්තා වපුරන්නාහු රක්ඛන්තා රකින්නාහු ලායන්තා කපන්නාහු මද්දන්තා මඩින්නාහු පවේසන්තා ගෙටගෙන යන්නාහු. එහෙමයි තේරුම් ගන්න. මේ වපන්ත රක්ඛන්ත ලායන්ත මද්දන්ත පවේසන්ත මේ ශබ්ද ඔක්කොම වර්තමාන කෘදන්ත පද. මේ ශබ්ද ඔක්කොම වර්තමාන කෘදන්ත පද. ඒවට ඉරක් ගහලා ලියා ගන්න ඕන මේ කියන ව්‍යාකරණ ලක්ෂණේ ලියා ගන්න. වර්තමාන කෘදන්ත පද. හරිද? වර්තමාන කෘදන්ත පත්‍ය දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි අන්තමාන. අන්තමාන. දැන් අපිට මේ වපන්තා කියන එක වපමානා කියලා ලියන්න පුළුවන්.
රක්කමානා ඊළඟට ලායමානා මද්දමානා පවේසමානා කියලා ලියන්නත් පුළුවන්. ඒ විදිහට ලිව්වත් මේ අර්ථයම තමයි තියෙන්නේ. වර්තමාන කුද වපන්තා වපමාන රක්කන්තා රක්කමාන ලායන්තා ලායමාන මද්දන්තා මද්දමාන පවේසන්තා පවේසමාන වර්තමාන කුදන්ත ප්‍රත්‍ය දෙකයි. ඒ දෙක තමයි අන්තමාන. ඒ අන්තමාන කියන එකේ මෙතන එදිලා තියෙන්නේ අන්ත ප්‍රත්‍ය. මේක මාන ප්‍රත්‍ය ලියලත් ලියන්න පුළුවන්. උච්චුකෙත්තානි කරොන්තා උක්කෙත් කරන්නාහු. උක්කෙත් කියලා කිව්වේ අපි ආන්දනේ උක් වගා කරන හේන්. යන්තානි කරොන්තා උක් මඩින යන්ත්‍ර කරන්නාහු. යන්තානි වාහෙන්තා යන්තානි වාහෙන්තා යන්ත්‍ර වලින් පැණි මිරිකන්නා. වෑසීම කරන්නා හෝ වෑසීම කියලා කිව්වේ අපේ ආම්ද්‍රනේ එතන පැණි වෑසීම කියන එකම තමයි. පැණි කියන වචනේ දාන්න වෙනවා අපිට සිංහලට ගන්නකොට. පානිතාදීනි පචන්තා. මොකද මේ පානිතාදීනි පචන්තා කියලා කිව්වේ? හකුරුද? අන්න හරි. හකුරු ආදිය පිසන්නා. පානිත කියලා කියන්නේ අපේ ආන්දනේ හකුරු වලට. හොඳට මතක තියාගන්න පැණි නෙවෙයි පානිත කියන්නේ. හකුරු ආදිය පිසන්නා වූ උප්පාරාමේච පලාරාමේච කරොන්තා මල්ලාරාම පළතුරු ආරාම නැත්නම් මල් උයන් පළතුරු උයන් කරන්නා වූ තත්ත තත්ත නිප්පන්නානි ඒ තැන හටගත්. නිප්පන්නානි කියලා කියන්නේ හටගත්. පුබ්බන්නාදීනි හැල්ලාදී ධාන්‍ය ආහාරිත්වා කෙනවුත් රඤ්ඤෝ කොට්ටාගාරමේව පූරෙස්සන්ති. රජුගේ කෝෂ්ඨාගාරයම නැත්නම් ගබඩාවම පුරවන්නාහ. අත්තනෝ ගේසු තමාගේ ගෙවල් වල තුච්ච කොට්ටකේ හිස් කොටු ඕලෝකෙන් තාපින භවිස්සන්ති. බලන කෙනෙක්වත් නොවන්නාහ. තුච්ච කුම්බේ අනෝලෝකෙත්වා පූරිත කුම්බේ පූර්ණ සදිසමේව භවිස්සති. හිස් කලගෙඩි දෙස නොබලා පිරුණු කලයම පුරවීම හා සමාන වන්නේ. ඔන්න ඒකයි තත්ත්වය. ඒකත් මතක තියාගන්න ඕන. 8 වෙනි සීන්. 8 වෙනි සීනේ තමයි ඒ කිව්වේ. ඊළඟට 9 වෙනි එක අපි බලමු. බන්තේ ඒකං පංච වන්න පදුම සංචන්නං ගම්බීරං සබ්බතෝ තිත්තං පොක්කරණින් අද්දසං. ස්වාමීනි එක් පංච වන්න පදුම සංචන්නං. ඒක ගන්නවා. ඒක සිංහල වචනෙන් ගමු අපි මෙහෙම සරලව තේරුම. පස්වණක් පියුමෙන් ගැවසී ගත්. පංච වන්න පදුම සංචන්නං කියන එකේ තේරුම ගන්නවා අපි. පස්වණක් පියුමෙන් ගැවසී ගත්. පස්වණක් කියලා කියන්නේ පස් වර්ණ පහකින් යුක්ත පියුම් වලින් ගැවසී ගත් කියන එකයි තේරුම. ගම්බීරං ගැඹුරු වූ සබ්බතෝ තිත්තං හැම පැත්තෙම තොටු පොළ ඇති. සබ්බතෝ තිත්තං කියලා කියන්නේ හැම පැත්තෙම තොටු පොළ ඇති. පොක්කරණින් අද්දසං පොකුණක් දුටු වෙමි.
සමන්තතෝ සමන්තතෝ කියලා කියන්නේ දැන් සමන්ත කියන එක වචනේ තේරුම හාත්පස කියන එක. හාත්පසින් දීපද චතුප්පදා ඒ සමාස පදය මොකක්ද කියන්න පුළුවන්ද? බහුබ්බී හරියටම හරි. බහුබ්බී සමාස පදය මෙතන තියෙනවා ද්වන්ද සමාසෙකුත් එක දෙලා. බහුබ්බී සමාස පද ගර්භ වුණු ද්වන්ද සමාස පද. හරිද? දීපදාච චතුප්පදාච දීපද චතුප්පදා. එතකොට ද්වන්ද සමාස පද. දීපද කියලා කියන්නේ පාද දෙකක් ඇත්තා දීපද, චතුප්පද කියලා කියන්නේ පා හතරක් ඇත්තා. එතකොට බහුබ්බී සමාස පද. ඕතරිත්වා බැස තත්ත තත්ත ඒ තැන පානීයං පිවන්ති පැන් බොති. තස්සා මජ්ජේ ඒ මැද ගම්බීරට්ටානේ ගැඹුරු තැන උදකං ආවිලං ජලය කැළඹී ඇත. තස්සා මජ්ජේ ඒ පොකුණ මැද ගම්බීරට්ටානේ ගැඹුරු තැන උදකං ආවිලං ජලය කැළඹිලා තියෙනවා. තීරප්පදේශේසු අර තොටුපළ පෙදෙස්වල දීපද චතුප්පදානං අක්කමට්ටානි දෙපා සිව්පාවුන් අක්කමට්ටානේ කියන්නේ මඩින තැන පාගන තැන. අක්කමට්ටාන කියලා කියන්නේ පාගන තැන මඩින තැන. අච්ඡං විප්පසන්න අතිශයින් ප්‍රසන්න වූ අනාවිලං නොකැළඹුණු ජලය වේ. ගැඹුරු තැන කැළඹිලා අර පාගන තැන වතුර පිරිසිදුව තියෙනවා. ඒවාහං අද්දසම්. මේක තමයි හීන. ඉමස්ස කෝවිපාකෝ ඉමස්සපි අනාගතේ භවිස්සති. ඊළඟට කියනවා අනාගතස්මින් හි රාජානෝ අධම්මිකා භවිස්සanti. අනාගතේ රජවරු අධාර්මික වන්නාහ. ඡන්දාදි වශයෙන් අගතින් ගච්ඡන්තා රජ්‍යංකාරේසanti. ඡන්දාදී වශයෙන් අගතියට ගොස් රාජ්‍ය කරන්නාහ. ඡන්දාදී වශයෙන් අගතියට ගිහිල්ලයි කියලා කියන්නේ එහෙන්නේ සර්. මම එන්න කිව්වෙත් නෑනේ මොනවා. ඈ හරි. ඡන්දාදී වශයෙන් අගතියට ගිහිල්ලා මම බැලේ නිින්ද ගිහිල්ලාද කියලා ඔයාලට. පොඩ්ඩක් නතර කරලා. පොඩි ආර ඇහැරෙන්නේ නැහැ නේ. අවදියෙන් ඉන්න ඡන්දාදී වශයෙන් අගතියට ගිහිල්ලා ඡන්ද ඡන්ද දෝෂ බය මෝහ කියන ඒවා ඉඳලා ඡන්දාදී වශයෙන් අගතියට යනවා කියලා කියන්නේ. රාජ්‍යංකාරේසanti රාජ්‍ය කරන්නා කරවන්නා ධම්මේන විනිච්ඡයං නාම න දස්සanti ධර්මයෙන් විනිශ්චය දෙන්නේ නැහැ. ලංච විත්තකා භවිස්සanti ධනලෝලා. ඒ වාක්‍ය කියන්නේ ලංච විත්තකා භවිස්සanti ධනලෝලා. ධනෙහි ලොල්ලු ලංච විත්තකා භවිස්සanti. ලංච විත්තකා කියලා කියන්නේ ආම්ද්‍රණී අල්ලසම ධනය කොට අල්ලස ධනය කොට ඇත්තෝ. හරිද? ධනයෙහි ලොල්ලු අල්ලස ධනය කොට ඇත්තෝ වන්නාහ. ධනයෙහි ලොල්ලු අල්ලස ධනය කොට ඇති අය.
ඒ කියන්නේ ඒකයි. ලංච චිත්තකා නෙවෙයි මම දැක්ක එක පොතක තියෙනවා මේක චිත්තකා කියලා. ඒක වැරදි. ලංච විත්තකා. අල්ලස ධනය කොට ඇත්තෝ වන්නාහ. ධනෙහි ලොල්ලු අල්ලස ධනය කොට ඇත්තෝ වන්නා. රට්ටවාසිකේසු රටවැසියන් කෙරෙහි නේසං ඔවුන්ගේ නේසං කියන එකේ ශබ්ද ප්‍රකෘතිය කියන කවුරු හරි ඒස නේසං කියන එකේ ශබ්ද ප්‍රකෘතිය ත ශබ්දේ තයන්න ත ශබ්දේ වර්ණගන්නේ සෝ නේතේ නං තං නේතේ ඒ විදිහට තමයි වර්ණගන්නේ. ඒකට නේසං නේසානං තේසං තේසානං කියලා පද හතරක් තියෙනවා චට්ටි වත්ති චතුත්ති වත්ති බහුවචන වලට කාන්ති මෙත්තානු දයානාම නභවිස්සන්ති. ඉවසීම මෛත්‍රිය දයාව නම් නොවන්නාහ. කක්කලා පරුසා කර්කශ වූවා වූ රළු වූවා වූ උච්චයන්තේ උච්චු ගණ්ටිකාවිය උප්යන්ත්‍රේහි උග්ගැටමින් මනුස්සේ මිනිස්සු පීලෙන්තා පෙළන්නාහු නානප්පකාරේන නොඑක් ආකාරයෙන් බලින් උප්පාදෙන්තා කියලා කියන්නේ අයබදු ගන්නාහු ධනං ගන්නිස්සන්ති. ධනය ගන්නවා. මිනිස්සු හම්බ කරගන්නවා අමාරුවෙන් උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මහන්සිලා හම්බ කරන ටික ඔක්කොම ගන්නවා බදු වලට රජේ. ඒක තමයි කරන්නේ. දැනුත් ඒ වගේනේ. එතකොට බදු ඒක තමයි කිසි වෙනසක් නැහැ සර්. ඈ දැනුත් ඒකේ කිසි වෙනසක් නැහැ. ඔව් ඒක තමයි මේ අනාගතය කියලානේ කිව්වේ. දැන් අවුරුදු 2500කට උඩ දින්නේ මේක කිව්වේ. දැන් ඒක වෙලා ඇවිල්ලා තියෙන්නේ. මනුස්සා මිනිස්සු බලි පීලිතා බදු බරින් පීඩා වූවෝ කිංචි ධාතුන් අසක්කොන්තා කිසිවක් දෙන්නට නොහැකිව ගාම නිගමාදයෝ චඩ්ඩෙත්වා ගම් නියංගම් හැරදමා පච්චන්තං ගන්්වා වාසංකප්පෙසන්දි ප්‍රත්‍යන්ත දේශවලට ගොස්. පච්චන්තං කියන එක විසන්ධි කරන්නේ කොහමද? පතියන්තං very good. වාසංකප්පෙසන්ති වාසය කරන්නා. මජ්ජිම ජනපදෝ මධ්‍යම ජනපදය නගරය ශුඤ්ඤෝ භවිස්සති හිස්වන්නා. පච්චන්තෝ ගණවාසෝ ප්‍රත්‍යන්ත ප්‍රදේශ මිනිස්සු වැඩි වෙනවා. ගණවාසය කියලා කියන්නේ වාසස්ථාන බහුල වන්නේ. සෙය්‍යතාපි පොක්කරණියා මජ්ජේ උදකං ආවිලං පර්යන්තේ විප්පසන්න. යම්සේ පොකුණ මැද ජලය කැළඹුණේ ආත්පස ප්‍රසන්න නොවුවාක් මෙනි. ඊතෝ නිදානම් පිටේ බයං නැති දසමං කතේ. ඔන්න ඔකයි 9 වෙනි සීනය තමයි ඔය අපි කතා කරේ. අපි බලමු මෙන්න මේ වාක්‍ය ටිකේ සිංහල තේරුම ලියන්න පුළුවන්ද කියලා අඩු ගණනේ. බලමු අපි එකින් එක ලියාගමු ඈ. ඒකං උබතෝ මුකං අස්සං අද්දසං ලේසි තේරුම ලියන්න. එක් මුහුණු දෙකක් ඇති අස්වයෙකු දුටු වෙමි. එක් මුහුණු දෙකක් ඇති අස්වයෙකු දුටු වෙමි. දෙපසම මුව ඇති අශ්වයෙකු දුටුවෙමි කිව්වා. ඔව් දෙපසම මුහුණු ඇති අස්වයෙකු දුටු වෙමි. හොඳයි.
හරි මේ වාක්‍ය උක්ත පදේ මොකද්ද? අස්සං කියන්නේ. ඔබතුම නෑ අසං මම අහං කියන එක. අහං දුටු කියන වෙන්නේ. එකයි උක්ත පදේ. හොඳයි. මේකේ උක්ත පදේ තමයි අහං කියන එක. අහන්නේ මේ උබතෝ මුඛං අස්සං කියන එක ဒုတိ ය විභක්ති. ඒක කර්ම පදේ. ආඛ්‍යාත පදේ තමයි අද්දසං. මේ තියෙන උක්ත කර්ම ආඛ්‍යාත කර්ම විශේෂණ පද දෙකක් තියෙනවා. ඒකං උබතෝ මුඛං කියන එක කර්ම විශේෂණ පද. තස්ස දීසු පස්සේසු යවසං දෙන්ති. ඔහුට දෙපසින්ම යවසං දෙන්ති. යවදති. යව ආහාර දෙති තමන්නේ. ඔව්. යවසන් දෙන්ති. ඒ වාක්‍ය උක්ත පදේ මොකක්ද? so මනුස්සා ඒ මනුස්සා. හරි කම වෙන්න පුළුවන්. තේ වෙන්න පුළුවන්. ඒ වගේ පඨම පුරුෂ බහුවචන එකක් වෙන්න ඕන. එතකොට ඒ වගේ වාක්‍ය දැක්කාම උක්ත පදේ දැන් මේකේ තියෙන එකක් නෙවෙන්න පුළුවන් සමහර වාක්‍යවල උක්ත පදේ. අනාදරා බාලා සබායන් නිසීදිත්වා විනිච්ඡයන් දෙන්තා උබින්නම්පි අත්තපච්චත්තිකානං හත්තතෝ ලංචං ගහෙත්වා කාදිස්සං. අනාදරා බාලා ආදර රහිත මෝඩයෝ සභාවේ හිඳ විනිශ්චය දෙන්නාහු අර්ථය පතන්නා වූ දෙපාර්ශවයේම අර්ථය පතන්නා වූ දෙපාර්ශවයේම අතින් අල්ලස්ගෙන කන්නාහ. අල්ලස්ගෙන කන්නාහ. හරි. හතරවෙනි වාක්‍ය බලමු. මහාජනෝ සතසහස්සක් ගණිකං සුවන්නපාතින් සම්මජ්ජිත්වා ඉද පස්සාවං කරෝහිති ඒකස්ස ජරසිගාලස්ස උපනාමිසි. මහජනයා ලක්ෂයක් වටිනා රන් පාත්‍රයක් පිස දමා පිරිමැද කිව්වත් කමන්නේ. මෙහි මුත්‍රා කරන්න යයි එක් මහලු සිවලෙකුට පිරිනැමීය. එතන උක්තය හිවලනේ නැත්ත මහාජන තුමූ කියනකොට බහුවචනයෙන් එන්නේ බේද. මෙතන මේ තියෙන්නේ හිවලා උක්තේ. මහජනය උක්ත වෙන්නේ නේද? මේ වාක්‍ය උක්ත පදේ මහාජනෝ කියන එක අපේ ආමුද්‍රෝ අර මෙහෙමයි
අපි දැන් වාක්‍ය උක්ත පදේ හොයාගන්න ඒක පඨමයි වත්තියෙන් තියෙන පදේ තමයි. මේක pāli භාෂාවේ මහා ජනෝ කියන එක බහුවචන නෙවෙයි. හරිද? ඒක නිසා මේක ඒක වචනයි. ක්‍රියාපදේ ඒක වචනෙන් ලියලා තියෙනවා අපේ ආම්බුරු. ඒකයි දැන් මහා ජනෝ කිව්වට ඒක වචනයි. ගොඩක් කණ්ඩායමක් අදහස් වුණාට ඒක වචනෙන් තමයි හේදිලා තියෙන්නේ. අනාගතස්මි අදම්මිකා විජාති රාජානෝ ජාති සම්පන්නානං කුලපුත්තානං ආසංකාය අසංන දස්සන්ති. අනාගතයෙහි අධාර්මික කුලහීන රජවරු කුලවත් කුලපුත්‍රයන්ට සැකයෙන් යසස වරහන් ඇතුලේ ලියන්න තනතුරු කියලා. යසස තනතුරු කියන්නේ යසස කියලා කියන්නේ තනතුරු නොදෙති. වරහන් ඇතුලේ තමයි තනතුරු කියලා කියන්නේ. තාසං කුලදීතානං අකුලීනේහි සද්දින් සංවාසෝ ජරසිගාලස්ස සුවන්න පාතියං පස්සාව කරන සදිසෝ භවිස්සති. තාසං කුලදීතානං ඒ කුලදියණිවරුන්ගේ අකුලේනේහි සද්දින් සංවාසෝ පොළොවත් නොවුවන් සමග සහවාසය ජරසිවලාගේ රන් පාත්‍රයේහි මුත්‍රා කිරීම සමාන වන්නේ මුත්‍රා කිරීමට සමාන වන්නේය. ඊළඟට දෙනවා ඒකෝ පුරිසෝ රජ්ජුම් වට්ටෙත්වා පාදමූලේ නික්කිපති. එක් පුරුෂයෙක් සර් පස්සාවතරණ සදිස්සෝ කියන මොකද? මුත්‍රා කිරීම හා මුත්‍රාව කිරීමට සමාන වන්නේය කියන. සමාන. පස්සාවකරණය කියලා කියන්නේ මුත්‍රා කරනවට. ඒකෝ පුරිසෝ රජ්ජුම් වට්ටෙත්වා පාදමූලේ නික්කපති. එක් පුරුෂයෙක් රැහැනක් ගොතා පාමුල තබයි. කම්බයක් ගැට ගසා කිව්වොත් වැරදිද? නෑ ගැට ගහනවට නෙවෙයි අපේ ආන්දරණී කියන්නේ. ගැට ගහනවා කියන එක වෙන එකක් නේ. පොතේ තියෙන එහෙම නිසා. ඈ මම පාඩම් කරපු එකේ නම් තිබුණේ එහෙම ගැට ගසා. නෑ ගැට ගහනවා කියන එක දැන් ආම්ද්‍රෝ දන්නවනේ මොකක් හරි ගැටයක් ගහනවා කියලා කියන්නේ ඒක එකකට අල්ලලා බඳිනවට. මේ කඹයක් ගොතනවා. අනේ අඹරා කියලා දාන්න පුළුවන් සිංහලෙන් නම් කියනවා ලනු අඹරනවා කියලා. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඕන. එහෙම දාලා දෙන්නට කමන්නේ. මේක වට්ටෙත්වා කියලා කියන්නේ ගොත. ගැට ගහ දාන්න දෙයක් නෑනේ අපේ ආම්දරණී. පාදමූලේ නික්කපද. ලණුවක් අඹරා තියෙනවා. අඹරලා කකුල් දෙක ගාව තමයි රවුන්ඩ් කරලා තියන්නේ.
මොන පොතක තියෙනවද මන් දන්නේ ගෑට ගහලා කියලා. ඒ වගේ වැරදි තියෙනවා ඒ පොත්වල තේරුම් වල ආම්දරනේ හදිස්සියට සල්ලි හම්බ කරන්න තමයි ඉතින් ඒවා දාලා තියෙන්නේ. ඒවයි වැරදි අනන්තවත් තියෙනවා මාත් දැකලා තියෙනවා. හොඳයි. ඇත්ත වශයෙන්ම ඔය ලියන කට්ටියටත් එහෙම ලාභයක් නැහැ පොත්වල ඔය ලියන අයට. ඒවා අර ප්‍රකාශකයන්ට තමයි ලාභය තියෙන්නේ. ප්‍රකාශකයෝ තමයි ඉතින් කියනවා මටත් කියලා තියෙනවා පොත් මේ සර් අලුතෙන් විෂය නිර්දේශයක් ඇවිල්ලා තියෙනවා ඒකට පොතක් ලියලා දෙන්න කියලා තියෙනවා ඇත්ත වශයෙන්ම. එතකොට ඒකට අපි පොතක් ලියලා දුන්නා හදිස්සියට ඒ කට්ටියට වුණාට ඒ ප්‍රකාශකයෝ උන් පොත් ගැන දන්නෙත් නැහැ භාෂාව දන්නෙත් නැහෙනි. කාට හරි කියලා ලියා ගන්නවා හදිස්සිය මුද්‍රණය කරනවා. ඒකේ වැරදි එතකොට තියෙනවා. ඒකයි එතන වෙලා තියෙන්නේ. අනාගතස්මින්හි අනාගතේ ඉත්තියෝ ස්ත්‍රීහු පුරිසලෝලා පුරුෂයන් කෙරෙහි ලොල් වූවා වූ සුරාලෝලා සුරාවෙහි ලොල් වූවා වූ අලංකාර ලෝලා අලංකාරෙහි ලොල් වූවා වූ විසිකාලෝලා වීති සංචාරෙහි ලොල් වූවා වූ ආමිසලෝලා ආමිසෙහි ලොල් වූවා වූ දුස්සීලා දුරාචාරා දුසිල් වූ දුර නරක පැවතුම් ඇත්තෝ වන්නාහ. මේ භවිසන්ධි කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකයි ඕන. මේ වචනේ ඕනේ නැහැ. මේ වාක්‍යයට. චත්තාරෝපි පනවන්නා චතුහි දිසායි චතුහි අනුදිසායිච ගටේ උදකං ආරිත්වා පූරිත කුම්භමේව පූරෙන්ති. චත්තාරෝපි පනවන්න සතර වර්ණයම සතර දිසාවෙන් ද සතර අනුදිසාවෙන්ද ජලය ගෙනවුත් පිරුණු කලයම පුරවති. පිරුණු කලයම පුරවති. හරි. ඊළඟ එක උපද්දුතා මනුස්සා සකේ කම්මන්තේ චඩ්ඩෙත්වා රාජූණං ඒව අත්තාය පුබ්බන්නානි. අපි ඒක පැහැදිලිවම කියලා දුන්නා. දැන් තේරුම ලියාගමු. උපද්‍රවයට පත් වූ මිනිස්සු උපද්‍රවයට පත් වූ මිනිස්සු සකීය කර්මාන්ත හැරදමා රජවරුන් සඳහාම හැල්ලාදී ධාන්‍ය මුං ආදී ධාන්‍ය හැල්ලාදී ධාන්‍ය මුං ආදී ධාන්‍ය වපුරන්නාහු රකින්නාහු කපන්නාහු මඩින්නාහු ගෙට ගන්නාහු
උක්ෂේත්‍ර උක්ෂේත්‍ර කරන්නාහු උක්ෂේත්‍ර කරන්නාහු යන්ත්‍ර කරන්නාහු යන්ත්‍ර වලින් පැණි ගන්නාහු හකුරු ආදිය පිසන්නාහු මල් උයන්ද පළතුරු උයන්ද කරන්නාහු ඒ තැන හටගත් ඒ තැන හටගත් හැල්ලාදී ධාන්‍ය ගෙනවුත් රජුගේ කෝෂ්ඨාගාරයම පුරවන්නාහ රජුගේ කෝෂ්ඨාගාරයම පුරවන්නාහ ඒකං පංචවන්න පදුම සංචන්නං ගම්බීරං සබ්බතෝ තිත්තම් පොක්කරණින් අද්දසං සමන්තතෝ දීපද චතුප්පදා ඕතරිත්වා තත්ත දත්ත පානීයම් පිවන්ත. ඒක කතා කරා අපි ඒක ලියාගමු. එක් පස්වනක් පියුමෙන් ගැවසී ගත් ගැඹුරු සියලු තැන්හි තොටුපළවල් ඇති සියලු තන්හි තොටුපළවල් ඇති පොකුණක් දුටුවෙමි. හාත්පසින් දෙපා සිව්පා සත්තු බැස එහි පැන් බොති. ඊළඟ එකත් බලමු. සර් ඒක පොඩ්ඩක් අපෝ කියන්න. එක් පස්වනක් පියුමින් ගැවසී ගත් හැම තන්හි තොටුපළවල් ඇති පොකුණක් දුටුවෙමි. හාත්පසින් දෙපා සිව්පා සත්තු බැස එහි පැන් බොති. දැන් ඔබ වහන්සේලා සමහර අය ලියලා ඇති ඔය මම කොච්චර හරියටම කිව්වත්
වැරදියට තේරුම ලියනවා මෙන්න මේක බලන්න. හාත්පසින් දෙපා සිව්පා සත්තු කියන එක සතුන් කියලා ලියලා තියෙනවද කියලා බලන්න කවුරු හරි. එහෙම වුණොත් මේ වාක්‍ය වැරදි. දෙපා සිව්පා සත්තු කියලා ලියවෙන්න ඕනේ. ඕ බැස ඒ තැන එහි පැම්බොති. ඒකේ සත්තු කියන එකයි උක්ත පදේ ඈ. සතුන් කියලා අනුක්තව ලියනවා ගොඩක් අය. ඒක වැරදි. ඒ ව්‍යාකරණානුකූල වෙන්න ඕන වාක්‍ය පරිවර්තනය. ඒකට හරි භයානකයි අපිට විභාගෙදී ලකුණු දෙකක් අඩු වෙනවා එහෙම වුණොත් එම්. මම ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරනවා හෙට අනිද්දා වෙනකොට. හරි. රාජානෝ අදම්මිකා භවිස්සanti ඡන්දාදි වශයෙන් අගතින් ගච්ඡන්තා රජ්ජං කාර්යස්සanti ධම්මේන විනිච්ඡයන් නාම නදස්සanti ලංච විස්සකා භවිස්සanti ධනලෝලා. ඒකත් අපි ලියාගමු. රජවරු අධාර්මික වන්නාහ. සරල වාක්‍ය කීපයක් තියෙන්නේ. ඡන්දාදී වශයෙන් අගතියට යන්නාහු රාජ්‍ය කරන්නාහ. රාජ්‍ය කරවන්නාහ වෙනවා. ධර්මයෙන් විනිශ්චය නොදෙන්නාහ. ධනයෙහි ලොල් වූ අල්ලස් ධනය කොට අල්ලස ධනය කොට ඇත්තෝ වන්නාහ. අල්ලස ධනය කොට ඇත්තෝ වන්නාහ. හරි. මෙන්න මේකේ සමාස පද ගොඩක් තියෙන හින්දා මේ අදත් අපි අර සමාස පාඩම විභාගෙට සමාස පද කීපයක් එනවා හැමදාම. ඒක නිසා ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕන හින්දායි මේක කරන්නේ අපි ඈ. කොහොම බලන්න මේක pāli පදේ ලියන්නේ කොහොමද කියලා බලමු. මෝඩ රජවරු. pāli පදේ මොකද්ද? බාල රාජානු. ඒක කම්මදාරයේ සමාසය. කම්මදාරයේ සමාසය. පින්පව් කෙරෙහි පුඤ්ඤ පාප අමේ පාප පුඤ්ඤේසු නේද තිබුණේ. පාප කියන එක මුලට එන්නේ. දැන් සිංහලෙන් ඔහොම තිබුණාට පාලියෙන් එනකොට අර අකුරු අඩු වචනේ තමයි හැමතිස්සෙම මුලට එන්නේ. පින්පව් කෙරෙහි පව් පින් කෙරෙහි කියන එක තමයි පාලි වචනේ එන්නේ. පාප පුඤ්ඤේසු. ඒක ද්වන්ද සමාස. අර්ථය පතන්න උන්ගේ අත්ත පච්චත්තිකාන අත්ත පච්චත්තිකානං. ඒක තප්පුරිස සමාස පද. ඊළඟට රන් තලියක්.
සුවර්ණපාති. සුවන්නපාතින්. ඒක කම්මදාරයේ සමාස පද. මහලු සිවලා. ජරසිකාලෝ. ජරසිගාලු. එකත් කම්මදාරයේ සමාස පද. කුල පුත්‍රයන්ට කුලපුත්තාන. කුල පුත්තානං එක තප්පුරිස් සමාස පද. පහත් ජාතික රජවරු විජාති රාජානෝ. විජාති රාජානෝ එකත් කම්මදාරයේ සමාස පද. ඉඳගෙන සිටින පුටුවෙහි නිසින්න පීටස්ස. නිසින්න පීටස්ස. එකත් කම්මදාරයේ සමාස පද. කුසගිනි ඇති සිවලියක්. චාත සිංහලුනේ. ශාත සිගාලී. එකත් කම්මදාරයේ සමාස පද. වීති සංචාරයෙහි ලොල්ලු. විසිකාචාර ලෝලා. විසිකාචාර ලෝලා. විසිකා ලෝලා කිව්වත් ඇති නේද? අපි එහෙමනේ තිබුණේ. ඔව් සර්. විසිකා ලෝලා කිව්වත් ඇති ඈ. විසිකාචාර ලෝලා කිව්වේ වැරදි නැහැ. නමුත් අපි අර තිබිච්ච වචන විතරක් ලියාගමු. සර් නිසින්න පීටස්ස කියන එක එතකොට දකින සිටි පුටුවට කියන තප්පුසනේ කිව්වේ. නෑ කම්මදාරයේ සමාස පදේ කියලා කිව්වේ නේද? හරි සර්. නිසින්නස්ස තස්ස පීටස්සනේ විග්‍රහ වාක්‍යන්නේ. ඉඳගෙන සිටින පුටුවේ කුසගිනි ඇති සිවලිය වීදි සංචාරයේ ලොල්ලු මල් ගඳ විලවුන්. මාලා ගන්ධ විලේපන. ඒකේ සර් මේ සමාසපදේ මොකද්ද? වීදි සංචාරයේ ලොල්ලෝ කියන එක තප්පුරිස් සමාස. මල් ගඳ විලවුන්. ද්වන්ද. ද්වන්ද සමාස පදේ. මාලා ගන්ධ විලේපන. කැඳ බත් කැවිලි. පාලි වචනේ මතක නැහැ. කජ්ජ බොජ්ජ. නෑ කැඳ කියලා තියෙනවා. යාගුබත්ත කච්චක නේද? ඈ යාගුබත්ත කච්චකන ඒක නෙවෙයිනේ තියුනේ. ඒක තමයි තමයි සතුනේ. අනේ අම්මේ මම පෙන්නන්නම්කෝ.
මේ මෙතන තියෙන බලන්නකො යාගු බත්ත කජ්ජක කජ්ජක යාගු බත්ත කජ්ජකා හොඳයි ආදරට මතක තියෙනවා මම බැලුවේ ඒක යාගු බත්ත කජ්ජකා කජ්ජකා කියලා බහුවචන කියන්නේ ඒකත් ද්වන්ද සමාස පද හිස් කාලය තුච්ච කුම්භිය. තුච්ච කුම්බං උක්වතු උච්චු කෙත්තාන. උච්චු කෙත්තානි කලින්ගේ සමාසපදී මොකද? හිස් කාලය කියන එකද ඒක ඔව්. කම්මදාරයේ සමාස පද උච්චු කෙත්තානි කියනකොට ඒකත් කම්මදාරයේ සමාස පද පස්පියුමෙන් ගැවසීගත් පංච පදුම සංචාන්න. පංච වන්න කියලත් තිබුණා නේද? පංච වන්න පංච පදුම සංචන. පංච වන්න පදුම සංචන්නං ඒක බහුබ්බීහි සමාස පද. සිව්පාවන්ගේ චතුප්පද චතුප්පද. චතුප්පදානං එකත් බහුබ්බීහි සමාස පදි. අල්ලස ධනය කොට ඇත්තෝ ලංච විත්තක. ලංච විත්තකා ඒකත් බහුබ්බීහි සමාස පදි. ඉවසීමක් මෛත්‍රියක් අනුකම්පාවක් කන්ති මෙත්තානුද්දය. කන්ති මෙත්තානුද්දය එකත් ද්වන්ද සමාස පදි. උක්පුරුක් උච්චු ගන්ටික. උච්චු ගාන්ටික ඒක තප්පුරිස සමාස පදි. කම්මදරට ගන්න බෑ නේස. නෑ කම්මදාරේ සමාස පදේ නෙවෙයි අපේ යන්නේ. ඒක මොකද ගහේ තියෙන පුරුක්නේ දැන් මෙතන ගණන් ගන්නේ පුරුක් කියලා. උච්චූණං ගන්ටිකා උච්චු ගන්ටිකා විග්‍රහ වාක්‍යයෙන් තමයි ඒක අල්ලගන්න තියෙන්නේ. බදු බරින් පීඩිත වූ බලි පීලිත. බලි පීලිතා ඒකත් තප්පුරිස සමාස පද. හරි පහත වගුව සම්පූර්ණ කරන්න බලමුකෝ. මෙන්න මේක පොඩ්ඩක් වෙනස්. අර අපි ඉස්සෙල්ල කියපු ව්‍යාකරණාංගයේ වැඩිය මේකේ තියෙන ව්‍යාකරණ ප්‍රවර්ගය ව්‍යාකරණ ප්‍රභේදය අර්ථය ලියන්න තියෙනවා. ව්‍යාකරණ ප්‍රවර්ගය කියලා කිව්වේ ව්‍යාකරණයේ වෙන කොටස අන්තර්ගත වෙන කොටස. ඒ කියන්නේ සංදි සමාස තද්දිත කිතක නාම ආඛ්‍යාත ආදී වර්ගය. ඊළඟට ප්‍රභේදය කියලා කිව්වේ දැන් ආඛ්‍යාත නම් වර්තමාන කාලද අතීත කාලද නැත්නම් ක්‍රියා විභක්තිය තමයි එතන ලියන්න ඕනේ. අර්ථය කියන එක දන්නවනේ. කාදිස්සanti ඒක ව්‍යාකරණ ප්‍රවර්ගයේ තමයි ආඛ්‍යාත. මම එකක් කරමු බලන්න. ආඛ්‍යාත භවිස්සanti ක්‍රියා විභක්තිය තමයි භවිස්සanti. කන්නාහ කියන එකයි තේරුම. ඒ වගේ ජානපද ව්‍යාකරණ ප්‍රභේද ඉස්සන්ති ඒක ඈ
ව්‍යාකරණ ප්‍රභේදය මොකද්ද? භවිස්සanti භවිස්සanti. ක්‍රියා විභක්තිය තමයි එතන ලියන්නේ. ඊළඟට ජානපදං මොකද්ද ව්‍යාකරණ ප්‍රවර්ගය? තද්දිත තද්දිත ඊළඟට ව්‍යාකරණ ප්‍රභේදය අනේකත් අනේකත්ත හරියටම හරි. ජනපද වැසියෝ කියන එකයි තේරුම. ධම්මිකා තද්දිතනේ තද්දිත අනේකත්ත ධාර්මික කියන එකයි තේරුම. චට්ටං තද්දිත තද්දිත සංඛ්‍යා තද්දිත සංඛ්‍යා තද්දිතය චට්ටං හය 6 වෙනි. නිසීදිත්වා පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා. ඒකට ව්‍යාකරණ ප්‍රවර්ගය කිව්වොත් එම අපිට කියන්න පුළුවන් අපහානේ මේක කිතක කියලා. කිතක. ඊළඟට ව්‍යාකරණ ප්‍රභේදය ගමු අව්‍ය කියලා. අව්‍ය. වරාන් ඇතුලේ තියාගන්න පූර්ව ක්‍රියා කියලා. එතන. වරාන් ඇතුලේ පූර්ව ක්‍රියා කියලා. හිඳ සුරාලෝලා සර් ව්‍යාකරණ ප්‍රවර්ගය පූර්ව ක්‍රියාද? පූර්ව ක්‍රියා කියලා වරහන් ඇතුලේ ලියා ගන්න කියලා කිව්වා. අව්‍ය කියන එකයි. අව්‍ය කිතක කියලා තියෙනවනේ කොටස. නිසීදිත්වා කියන එක අව්‍ය කිතක ගණයට තමයි ආයි තියෙන්නේ. සුරාලෝලා සමාස ද්වන්ද හරිද? වැරදි. තත්පුරිසනේ තත්පුරිස. තත්පුරිස සමාසය සුරා වෙහි ලොල්ලු. අපි ඉස්සෙල්ලා එකක් අර උඩ වචනයක් දුන්නා ඒ වගේ එකක්. ඒකයි මම බැලුවේ. සාමාන්‍යයෙන් විනාඩි 7යිනේ මතක තියෙන විනාඩි 7ක් ගියේ නෑ උනා. උදේ ඉතින් දැන් ඔය බුද්ධ පූජාව ගෙනල්ලා රේමේ කරදරක් තියෙනවනේ මේ වෙනකොට ගන්ටාරේ ගානව නේද හඳ ජීවිතුම් තුමන්තක. ඒක ව්‍යාකරණ ප්‍රවර්ගයේ කිතක. කිතක මෙතෙන් එනවන අව්‍ය වරහන් ඇතුලේ ලියා ගන්න තුමන්තක් ක්‍රියා කියලා. එතන අර්ථේ ජීවත් වන්නට අර්ථය ලියන්න ඕන හැම වචනකම වගේ මම ඒකයි මේ ඔය සමාස පදේ අර්ථය තියෙන්න ඕන මේ තද්දිත පදේ හැම එකකම අර්ථය දැනගෙන තියෙනවා. නත්ති ඒක නිපාත. නත්ති කියන එක නිපාත. ව්‍යාකරණ ප්‍රභේදයක් නෑ එතන. නිපාත වල වර්ගීකරණයක් නෑනේ අපි හඳන්නේ. නිපාතම විතරයි එතන. එතකොට නත්ති කියන්නේ නැත කියන එක. ක්‍රියාපදයක් නෙවෙයි නත්ති කියන එක.
දීපදෝ සමාස සමාස බහුබ්‍රී බහුබ්බී very good දෙපා ඇත්ත දෙපා ඇත්තා හරියටම හරි පීලෙන්තා කිතක වර්තමාන ලියා ගන්න ඇති ඉස්සෙල්ලා මං කියනකොට පාඩමේ කියලා දුන්නා එතන පෙලන්නාහු කියන පෙලන්නාහු විප්පසන්න සමාසනේ සමා විප්පසන්න කෘතාන්ත. කිතක ඔව් අතීත ගීත විපස්සන්නන් කියන එකේ තේරුම අතිශයින් ප්‍රසන්න කියන එක. පච්චන්තං කිතක ඒක අපේ ආන්නේ මේකට සංදි පදයක්. පති අන්තං ඔව් සංදි කියලා ලියා ගන්න ඕනේ. එතකොට ඒක ස්වර සංදිය. සංදි ස්වර සංදි පිටිසර කියන එකනේ පත්ති පච්චන්තං පිටිසර තේරුම තමයි පිටිසර කියන්නේ. හොඳයි. උපාදාය ඒකත් කිතක අව්‍ය කියලා ලියන පූර්ව ක්‍රියාපදයක් ඈ වරහන් ඇතුලේ පූර්ව ක්‍රියා කියලා ලියා ගන්න. උපාදාය අව්‍ය පූර්ව කිතක පූර්ව ක්‍රියා. උපාදාය කියන එකේ තේරුම සලකා වචමානං මොකක්ද කෘදාන්ත කෘදාන්ත නැත්නම් කීතක වර්තමාන. කියන වර්තමාන හොඳයි තේරුම පිසනු ලබන කිව්වත් කමන්නේ ඒ තේරුම එනවා ඊළඟට රාජ්‍යං ඒක කොහොමද කියන්නේ විභක්තියක් නේ කිතක නෙමි සමාස සමාසත් නේ තද්දිත පදයක් ඒ තද්දිත භාව තද්දිතේ ඕනම් විස්තරේ ලියාගෙන රාජ්‍ය શબ્දයෙන් පස්සේ නිය කියන ප්‍රත්‍ය එකතු වෙලා තමයි හැදෙන රාජනීය රාජ්‍ය කියන වචනේ හැදෙන්නේ. ඒක ලියාගත්තට කමක් නැහැ. ඔතන දැන් ඉඩක් තියෙන තැන. රාජනීය රාජ්‍ය ඒක භාව තද්දිතේ. රාජකම කියන එකයි තේරුම.
අපි මේ පොඩි වාක්‍ය හතරක් පහක් මෙතන දාලා තියෙනවා. මේ වාක්‍ය ඇත්ත වශයෙන්ම අර ඡේදයේ තිබිච්ච වාක්‍ය නෙවෙයි. අපි මේක පොඩි වෙනස්කම් කරලා ඒ වචන වලින් තමයි මේ වාක්‍ය ටික හදලා තියෙන්නේ. මොකද අපිට වාක්‍ය පහක් පරිවර්තනය කරන්න වෙනවා. ඒකට පොඩි පුහුණුවක් පෙර පුහුණුවක් විදියට තමයි මේ වාක්‍ය කීපය හදලා තියෙන්නේ. ඔහු මුඛ දෙකින්ම කයි. සෝගත සෝ දීහි මුකේහි නේද තිබුණේ? කාදති. සෝ දීහි මුකේහි කාදති. එතකොට මේකේ දීහි මුකේහි කියන එක තතියා විභක්තිය. ඒ කරණාර්ථයේ තතියා විභක්තිය. විනිශ්චය දෙන්නෝ අර්ථය පතන්නවුන්ගේ අතින් අල්ලස් ගනිති. විනිච්ඡයන් දෙන්ත අච්චපච්චත්තිකාන හත්තේන ලංචං ගන්හිස්සන්ති. හත්තේන කියලාද තිබුණේ? හත්තතා කියලා දුන්නේ. අත්තතෝ. තෝනේ. විනිච්ඡයන් දෙන්තා අත්ත පච්චත්තිකානං හත්තතෝ ලංචං ගන්හන්ති. ලංචං ගන්හන්ති. ඒක අප පොඩ්ඩක් කියන්නකෝ. විනිච්ඡයන් දෙන්තා අත්ත පච්චත්තිකානං හත්තතෝ ලංචං ගන්හන්ති. මොකද්ද සර් අන්තිම ටික? විනිච්ඡයන් දෙන්තා අත්ත පච්චත්තිකානං හත්තතෝ ලංචං ගන්හන්ති. රජතුමා බුදුරදුන්ට රන් පාත්‍රයක් පිරිනැමී. රාජා බුද්ධානං සුවර්ණ පාතින් උපනාමේස්. රාජා බුද්ධානං බුද්දස්ස sorry බුද්දස්ස සුවර්ණ පාතින් උපනාමේසි. හොඳයි ආම්ද්‍රෝ කීවා. ස්ත්‍රියෝ මිනිසුන් විසින් අමාරුවෙන් දුකසේ රැස් කළ ධනය විනාශ කරති. ඉත්තියා මනුස්සේන ඉත්තියෝ මිනිසුන් විසින් මනුස්සේහි කසිරේන කිච්චේන සම්පදං කසිරේන කිච්චේන සම්භතං. හරියටම හරි. ධනං විනාශ කරති. විනාශෙන්ති විනාශ කරනවාට කියන්නේ විනාශ කරනවා කියලාම තමයි පාළි. සර විලුම්පිස්සන්ති කියන්නේ විලුම්පිස්සන්ති කියලා කියන්නත් පුළුවන්. විනාශෙන්ති කියලා කියන්නත් පුළුවන් ඈ. සේ වාක්‍යයි කියන්නකෝ. ඉත්තියෝ මනුස්සේහි කසිරේන කිච්චේන සම්භතං ධනං විනාශෙන්ති. සුරාවෙහි ලොල් වූ පුරුෂයෝ තම අඹදරුවන් දෙසවත් නොබලති. සුරාලෝලා පරුසා
පුරිසා අත්තනෝ පුරිසා සුරාලෝලා පුරිසා අත්තනෝ පුත්තදාරකි පුත්තදාරේපි නපස්සන්ති පුත්තදාරේපි නපස්සන්ති අමුතෙන් දෙසවත් කියන එකට වචනයක් හොයන්න යන්න ඕනි නෑ. ඒතර පුත්තදාරේ කියන එක ဒုတိ ය විභක්තියෙන් ලියුවාම ඒ අර්ථය එනවා. අපි ගොඩක් වෙලාවට මේකටත් වචනයක් හොයනවා පාළි. ඒකට එහෙම හොයන්න උවමනාවක් නැහැ. අර්ථය එනවා විභක්තියෙන් ලියුවාම. අර නිර්ධාරණ අතුරෙන් කියන අදහස එනවා සත්ත්වමී විභක්තියෙන් ලියුවාම වගේ මේ දෙසවත් කියන එක ඒක නිකම්ම අර්ථය එනවා. ဒုတိ ය විභක්තියෙන් ලියුවා. සුරාලෝලා පුරිසා අත්තනෝ පුත්තදාරේපි නපස්සන්ති. ඔන්න ඔය ටික තමයි අදට අපි ඉගෙන ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ මතක තියාගන්න